ඊට බලන්න විනාඩි 44ට මේක වෙනස් වෙනවා. එතන B කොටස රූපي දැක්වෙන්නේ උලක්ෂ වටා භ්‍රමණ විය හැකි ලෙස සකස් කළ ලද දණ්ඩකේ. ගිය සතියේ ඔබට මතක ඇති විභාගයට ආපු බල යුග්මි කියලා දුන්නා. බල යුග්මි ගැටලුව දුන්නා ඔබට. කෙටි ප්‍රශ්නේ. මේ ඔය වැලියමුනේ මගේ පරණ ගෝලිය හොඳ අක්ෂර ළමයි. එච්චර කියලා දීලා ඒ කෙටි ප්‍රශ්නේ වැරද්දුවා. තව මොනවද ඉතින්? අම්මලාත් ඒගොල්ලන්ගේ අයියලාත් මගේ ගෝලියෝ. වැලියමුනේ ඔක්කොම නෙමෙයි. ඒ සමහරක් මගේ නිගාත් අය වැරද්දුවා. එච්චර කියලා දීලා මේ බල යුග්මය නැවත ඔබට මතක් කරනවා. මේ බලන්න. බල යුගලක් කියන දෙකක් නේ. මෙවන්නේ මේ බල යුගල ගැන කියන්න ඔබට බලන්න එකම දිශාවට තියෙන්නේ. එකම දිශාවට තියෙන්නේ. එකම රේඛාවේ තියෙන්නේ. ඔය පේන්න ඕනේ ඔබට එකම රේඛාවේ. සමාන බල වෙන්නේ දැක්කද? රේඛීයයි සමානයි ඒක දිශයි. එකම රේඛාවේ මේ අතර ඊතල මේ අතර එන්න පුළුවන් ඔක්කොම. බල දෙකක් තියෙනවා. රේඛීයයි සමයි ඒක දිශයි. මේ බල දෙක ගන්න. මේ බල දෙක ගන්න. එතනත් රේඛීයයි. ඔබයි මේක ඉගෙන ගන්න මම නෙමෙයි. එකම රේඛාව සමයි. පහයි ප්‍රතිවිරුද්ධයි දැක්කද? රේඛීයයි සමයි ප්‍රතිවිරුද්ධයි. මේක මේ අතර මේක මේ අතර. හරි? මේ බල දෙක ගන්න. මේකත් පහයි මේකත් පහයි. ඒක සමයි. හැබැයි සමාන්තරයි. එකම රේඛාව නෙමෙයි සමයි සමාන්තරයි. ඒක දිශයි. එකම අතට තියෙන මෙහාට. ඒ නැත්තම් මෙහාට. මේ දෙක බලන්න. මේ දෙක බලන්න දැන්. මේ දෙක බලන්න දැක්කද? සමයි ප්‍රතිවිරුද්ධයි. දැක්කද? සමාන්තරයි. සමානයි සමාන්තරයි ප්‍රතිවිරුද්ධයි. අන්න බල යුග්මය. සමාන සමාන්තර ප්‍රතිවිරුද්ධ බල දෙකක් බල යුග්මය වෙයි. ටැප් එක අපි අරිනවා මේ ටැප්ස් යතු බයිසිකල් හැන්ඩලය බල යුග්මය. සුක්කානම ස්ටියරින් වීල් එක බල යුග්මය. යතුරක් බල යුග්මය. බල යුග්මකම බල දෙකක් වල ලකුණු නැහැ. සමාන සමාන්තර ප්‍රතිවිරුද්ධ බල යුගල. මේ බල යුග්මික බල ගූර්ණ හොයන්න පුළුවන්. බල යුග්මික ගූර්ණ හොයන්න එක බලයක්. සමාන සමාන්තර ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. එක බලයක්. කොයි බලයක් හරි ගන්න එකක්. බල දෙක අතර දුරින් වැඩි කරන්න. දැක්කද? බල දෙක අතර දුරින් වැඩි කරන්න. කැරකුම් ලක්ස් ඉදලා තියෙන දුරෙන් නෙමෙයි බල දෙක අතර දුරෙන් වැඩි කරන්නේ. දැන් 0.4යි 0.1යි වැඩි කරන්නේ 0.5යි දැක්කද? ඉතින් තියරි කොච්චර ඉගෙනුවොත් මේව මතක තියාගන්න නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඔබ ඉන්නෙත් නැත්නම් කරන්නෙත් නැත්නම් මම දන්නේ නැහැ. ඊම මේව තේරෙන්නේ නැහැ. ඔව්. රයිට් මෙතන අහන එක බලන්නකෝ. මේ ආකාරයට බල ක්‍රියා කරන විට කිරීම භෞතික විද්‍යාවේ හඳුන්වන්නේ කෙසේද? බල යුග්මයක් ලෙස. මේ ආගක සමාන දීලා සමාන්තර බව පෙන්නලා ප්‍රතිවිරුද්ධ දීලා කියනවා මේ ආකාරයට බල ක්‍රියා කරන විට භෞතික විද්‍යාව හඳුන්වන්නේ කෙසේද? බල යුග්මයක් ලෙස. මේ ක්‍රියා කරන බල පිළිබඳ අදහස් දක්වන්න සමාන සමාන්තර ප්‍රතිවිරුද්ධ. ඒ බල යුග්ම ගැන හොඳ අවබෝධයක් තියෙන ළමයි එහෙම ලියනවා. ඉතින් මේ නිකම් පාඩම් කරොත් නම් මතක හිටින්නේ නැහැ. ඒකටයි මේව ඇඳලා පෙන්නන්නේ. ඉතින් එහෙම කරලත් මේක වරද්දනවා. මේ බල ගුණෙස් යන. ඉතින් දරුවෝ මේ එක බලයක් මේ දෙක අතර දුර 0.4යි 0.1යි 0.5යි. දාරපා 50යි ධර්ම ස්ථානෙ තිබ්බම 5 වෙන්නේ නේ. මෙවැනි බල ක්‍රියා කරන අවස්ථා දෙකක් දක්වන්න ඕනේ තරන්නේ.
ඔව් කලේ නෑනේ මේක කරේ නෑ. කො මේක කරේ නෑ. මං හිතන්නේ මේක උදාහරණට ගත්තා මෙතනින් එහා කරේ නෑ මං හිතන්නේ. කමක් නෑ හරි ඉන්නකෝ. මේ බලගුණ එව්වා මේ බල ක්‍රියා කරන අවස්ථා දෙක මං කියවනේ. සුක්කානම බයිසිකල් හැන්ඩලය දොරක යතුර ටැප් එක ඕන එකක් ගන්න පුළුවන්. මේ සම්ප්‍රයුක්ත බලය කොපමණද? මේ දී වස්තුව කෙසේ පවතිද? අන්න වැදගත් මේක හරිය වැදගත්. මේ ඔක්කොම තියරි වලට මේ මේ පොතේ කරා ගිය පෞගි දවස්වල. දැන් මේකේ සම්ප්‍රයුක්ත බල ගුණේ ශූන්‍යයි. හැබැයි අදරාගන්න ලක්ෂයක් වටා කරකිනවා. වාමාවර්ත වරි දැන් මේක දක්ෂිනාවර්ත කරකින්නේ. සාමාන්‍යයෙන් බල යුග්මයක බල සම්ප්‍රයුක්තයේ ශූන්‍යයි. බල සම්ප්‍රයුක්තයේ ශූන්‍ය නම් චලන වෙන්න බෑ. නමුත් බල යුග්මයකදී බල සම්ප්‍රයුක්තයේ ශූන්‍යයි. හැබැයි ලක්ෂයක් වටා කරකිනවා. ඔක්කොම දුන්නා ඔබට. එහෙමයි දියන්න ඕන. බල යුග්මයක් ක්‍රියා කරන අවස්ථාවේ සම්ප්‍රයුක්ත බලයේ ශූන්‍යයි. රේඛීය චලිත වෙන්නේ නැහැ. ලක්ෂයක් වටා එක කරකිනවා ඒකාතකට දක්ෂිනාවර්ත වරි වාමාවර්ත. දැන් මෙතන නම් දක්ෂිනාවර්ත කරකින්නේ. දැක්කද මේක කරකින්නේ මෙයාට මේක කරකින්නේ මෙයා. රයිට්. හොඳයි. අපි ආවා හොඳ තැනකට. අපි ආවා හොඳ තැනකට. ඔබට දැන් මේකේ තියෙන කෙටි ප්‍රශ්න ඔබට කරන්න පුළුවන්. අපි කොටසෙන් කොටස කරමු. සර් බල යුග්මයක විශේෂ ලක්ෂණය මොකක්ද දාන්නේ? බල යුග්මයක විශේෂ ලක්ෂණ මොනවද කියලා? මොනවද විශේෂ ලක්ෂණ? ඔව් සම්ප්‍රයුක්තයේ ශූන්‍යයි. බල යුග්මයක් ක්‍රියා කරනකොට විශේෂ ලක්ෂණ සම්ප්‍රයුක්තයේ ශූන්‍යයි. නමුත් ලක්ෂයක් වටා භ්‍රමණය වෙනවා. ලක්ෂයක් වටා භ්‍රමණය වෙනවා. ඊළඟට අපි මේකේ මේ තෝරගත්ත ප්‍රශ්න කරමු. ඔබ පුළුවන් තරම් මේක ගැල්ලු කරන්න. මම කරන ඔක්කොම හැබැයි දැන් ඊළඟ සතියේ මම පටන් ගන්නවා මොනවද අපේ ඔබ මේකේ මෙන්න මේ ටික කරේ නැහැ. මෙන්න මේක කරේ නැහැ. ඔබ ඔව් ඒ දැන් ඔබ දන්නවනේ අරක කරන්න මේ ඔබ B කොටසේ C කොටස කරන්න. දැන් නෙමේ මට මේ අමතක වුණා අණුවේ 1 ගන්න. අණුවේ 1 ගන්න. අමෝ එහාගේ විභාගයට ආවලා තියෙනවා. රූපතරංග 6ක් තියෙනවා. 1 2 3 4 5 6. ඒක හොඳට අහගන්න. හොඳට අහගන්න. හරි? දැන් මේ තියෙන්නේ මේ බලන්න. වස්තුවකට බල දෙකක් ක්‍රියා කරනවා. මේක 12යි. මේක නිව්ටන් 10යි. මේ කියන පොඩ්ඩක් අහගන්නකෝ මම මේක මෙන්න මේ වචනේ බලන්න සමතුලිතතාව. සමතුලිතතාව. මේක අදහස වස්තුවකට බල කීපයක් ක්‍රියා කරනකොට වස්තුව චලිත වෙන්නේ නැත්නම් අපි කියනවා බල සමතුලිතයි කියලා. වස්තුවකට බල එකකට වැඩි ගාණක් ක්‍රියා කරනකොට වස්තුව නිශ්චල නම් අපි කියනවා බල සමතුලිතයි. බල සමානයිම කියන එක නෙමෙයි. බල සමතුලිතයි. සමාන වෙලා පුළුවන් අසමාන වෙලා පුළුවන්. බල සමතුලිතයි. හොඳට අහගන්න. එතකොට බල දෙකක් යටදී සමතුලිත වෙන්න විනාඩියක් ඉන්න. හරි බල දෙකක් යටේ සමතුලිත වෙන්න නම් හොඳට අහගන්න. බල දෙකක් ක්‍රියා කරන අවස්ථාවේ සමතුලිත වෙන්න බල දෙක ඇති සමාන වෙන්න ඕනේ. හොඳට අහගන්න මේවා. සමාන වෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ දිශාවෙන්. රේඛීය වෙන්න ඕනේ. සමානයි
ප්‍රතිවිරුද්ධයි රේඛීයයි වෙන ඇඳ ඉගෙන ගන්න. එතෙද්දී මේ වස්තුව සාචාරිත වෙන්නේ බල දෙකක් යටතේ සමතුලිතතාව. හරි බල දෙකක් යටතේ සමතුලිතතාවක. මොකද්ද බල දෙකක් යටතේ සමතුලිත වෙනවා? වස්තුවකට බල දෙකක් ක්‍රියා කරන විතර වස්තුව කියනතු වස්තුව නිශ්චලව නම් අපි කියන බල සමතුලිතයි කියලා. එවනම් වෙන්න ඕනේ කොහමද? විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාවෙන් පතුරුද්ද වෙන්න ඕනේ. එකම රේඛාව වෙන්න ඕනේ. දැක්කද? ඔබ ඇඳලා මේ හිතුවේ නැත්තම් ඔබ වරද්දනවාමයි. ඉන්න බොරු ලියන්නේ. බල තුනක් යටතේ සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් මේකට බලන්න. සමාන්තර මම ඔක්කොම කියලා දුන්න මේ නැවත මතක් කරනවා සමතුලිත වෙන්න නම් මේකට බලන්න. හරි. සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් නිදසුන් සහිත මේ පොතේ තියෙන ඔක්කොම මේ නැවත කෙටියෙන් මතක් කරනවා. මෙන්න බල තුන සමාන්තර. අවස්ථා මතක ඇති ඔබට. මේ දෙස්සේක එකෙක් ඉඳගෙන නැත්නම් හිටගෙන ඉන්නවා. මු හිටගෙන ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නවා ඉතින්. ඔබ දන්නවා මුගේ බර පල්ලෙහාට තියෙන. බර පල්ලෙහාට අපි මේක දාම් පල්ලෙහාට. ඕම ගන්න පුළුවන්. මේ ඩෙස් එකේ මේ ආධාරකේ උඩට බලයක් තියෙනවා. මේක උඩ බලයක් තියෙනවා. බල තුන දැක්කද? මේ අවස්ථාවේ සමතුලිත වෙන්න මොනවද කරන්න ඕනේ? ඔව් බල තුනක් යටතේ සමතුලිත වෙන්න. දැන් බලන්න මෙහෙම ඉන්නවා නිශ්චලයි. ඔව් බල දෙකක් එකම අතර ක්‍රියා කරන්න ඕනේ. ඉතුරු බලය ඊට විරුද්ධ අතර ක්‍රියා කරන්න ඕනේ. දැන් මේකත් පුළුවන් නේ. මේමත් පුළුවන්. හරි. බල දෙකක් එකම අතර වෙන්න ඕනේ. අනිත් බලය ඊට විරුද්ධ අතර වෙන්න ඕනේ. බල තුනම එකම තලයේ වෙන්න ඕනේ. මේ බෝඩ් එකේ තලයේ ඔබ ලියන්නේ පොතේ තලයේ. ඒක තල වෙන්න ඕනේ. බල දෙකක් එකම අතර ඉතිරි බලය ඊට විරුද්ධ අතර වෙන්න ඕනේ. ඕනම බල දෙකක සම්ප්‍රයුක්ත බලය මේකේ සම්ප්‍රයුක්ත බලය මේ දෙක නිසා ක්‍රියා කරන තනි බලය ඉතිරි බලයට සමාන වෙන්න ඕනේ. දිශාවෙන් පතුරුද්ද වෙන්න ඕනේ. ඔක්කොම කියලා දුන්නා මම. මේ දෙක නිසා ක්‍රියා කරන තනි බලය මේ ඉතිරි බලයට සමාන පතුරුද්ද වෙන්න ඕනේ. ඒකම රේඛාව වෙන්න ඕනේ. ඔක්කොම කියලා දුන්නා. නිදර්ශන සහිතව දුන්නා. ආනත බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් ඔබට කිව්වා ආනත බල තුනක් වෙදී අවස්ථා ඔක්කොම දීලා තියෙනවා. දැන් විතර තියෙන ෆොටෝ එක අම්මා තාත්තගේ වෙඩින් ෆොටෝ එක ඔය තියෙන්නේ. ඔබට මේ බලය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මේ බලය තමයි මෙහෙම ඇඳලා තියෙන්නේ. මේ දෙක තමයි මේ. මේ තියෙන්නේ ෆොටෝ එකේ බාර. නෝම එන්නේ. කොහොම මේක මෙහෙම එන්නේ. හරි වැදගත් ඔක්කොම දුන්නම. සමතුලිත වෙන්න බල තුන එකම තලයේ වෙන්න ඕනේ. බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂ්‍ය හම්බෙන්න ඕනේ. මේක ඔප්පු කරන්න පුළුවන් ප්‍රායෝගිකව. එකම ලක්ෂ්‍ය හම්බ වෙන්න ඕනේ. බල තුන එකම තලයේ වෙන්න ඕනේ. බලයේ ක්‍රියාරේඛා එකම ලක්ෂ්‍ය හම්බෙන්න ඕනේ. ඕනෙම බල දෙකක සම්ප්‍රයුක්තය මේ දෙක නිසා ලියන තනි බලය ඉතිරි බලයට සමාන ප්‍රතිරුද්ධ වෙන්න ඕනේ. මට හිතුණා මොනවද කියන්නේ. බල තුන සමාන වෙලා මේ බලයයි සමාන වෙලා සමතුලිත වෙන්න නම් නිශ්චල වෙන්න නම් මේ බල දෙක අතර කෝණ 120 වෙන්න ඕනේ. ඒක ඔක්කොම දුන්නා. මම යන්තම් මේවා කියලා දෙන්නේ නැහැ. ඔබ විභාගයට ගියාම බලන්න ඔබට කරන්න බැයි. දැන් මම මෙතන ඉගෙන ගත්ත දරුවෝ ලස්සට කරන්නේ. දැන් මේවා. දැන් ඔබට කියනවා ඒව බාහිර පිටස බෑන. දැන් ඔය පළවෙනි එක මට මේක පොඩ්ඩක් මගේ අරමක්. ඔබ කලින් ගාත් එක මේක දෙක. දෙවෙනි එක. දෙක මේක දෙවෙනි එක මේ අතර තියෙන බල දෙකක්
නිව්ටන් 5යි නිව්ටන් 5යි මේ අතර තියෙන බලයක් නිව්ටන් 10යි right මේක අපි ඒකත් AB මේ දෙවෙනි එක තුන්වෙනි එක මේකත් AB හොඳට අහගන්න තුන්වෙනි එක කෙරවලේ තියෙන්නේ නිව්ටන් 12යි මේ අතර නිව්ටන් 12ක් තියෙනවා නිව්ටන් 12ක් තියෙනවා මේ අතර තියෙනවා නිව්ටන් 4ක් මම නිව්ටන් දාන්නේ නැතුව ලියන්න මේ අතර තියෙනවා නිව්ටන් 10ක් නේද හරි මේ හතරවෙනි එක පහේ පස්සේ අදින්නම් මේ ඉඩ වදිනේ AB A හා B මෙහෙම තියෙන්නේ මේ අතර නිව්ටන් 10යි මේ අතර නිව්ටන් තියෙනවා 15ක් right අනිත් දෙක ඇඳම අපිට පේජ් දාන්න මෙයාට පේනවද නෑනේ මොකද මේ තියත් එක හරි අමාරුයි හරි මේක බලමු වස්තුව නිශ්චල අවස්ථාව මේ බලන්න පුතා මේ අතර 12යි මේ අතර 10යි මේ හතරෙන් ගමු මේ අතර මේ A ඉඳලා B වලට මේ ඊතරේ 12යි B වලින් A වලට 10යි එහෙනම් මේකේ සම්ප්‍රයුක්තය සායුබා 12 වැඩි 10කට අධිකයි AB අතට දැක්කද හරිනේ හරි ලේසි මේ පැත්ත වැඩි මෙහෙට වලදී මෙහාට යන්නේ මේකේ සම්ප්‍රයුක්තය දෙන්නේ මේ අතට තල්ලු කරනවා AB පැත්තට B වලින් A ට 10යි එහෙනම් මේ දෙන්නම සමාන්තරව එකම අතටනේ 5යි 5යි 10යි මෙතන 10යි සායුබා බිඳුවයි නිශ්චලයි දැක්කද මේකේ මේ අතර 10යි මේ අතර 4යි ඒක මේ දෙකම පැත්තනේ මෙයා 12යි දැක්කද 10යි 4යි 14යි මේ පැත්තට මෙයාට 12යි එහෙනම් B A පැත්තට මේ ඉතල මෙහාට වැඩි 14යි මේක 12යි සම්ප්‍රයුක්ත දෙකයි දැක්කද 10යි 4යි 14යි මෙහාට 12යි දැක්කද මේක බලන්න 10ක් මෙහාට අදිනවා 15ක් මෙහාට අදිනවා එහෙනම් AB පැත්ත වැඩි 5යි සම්ප්‍රයුක්ත දෙක හදාගන්න අනිත් දෙක අඳින්න ඉස්සෙල්ලා අනිත් දෙක හරි මම මෙහෙන් දුත් පේද එනවනේ එනවා right 4 මේක 5 10යි 12යි මේ අතර දෙකයි මේ පැත්ත බලන්න පුතා මෙවන්නේ මේ අතර දෙකයි මේ අතර 12යි පේනවා අපිට නේද මේ අතර දෙකයි මේ අතර 10යි 10යි දෙකයි 12යි මේ අතට මේ පැත්තට 12යි එහෙනම් සායුබා බිඳුවයි මේසෙ මේ හරිම අන්තිම එක ඒකනේ ගොඩක් දෙන්නේ 2යි 4යි මේ අතට දෙකේ වියා 2යි 4යි මම දැකලා තියෙනවා මේවා ළමයි අති දුර්වලයි ඒකයි මම දෙන්නේ ඇති මේක 6යි එහෙනම් මේ පැත්තට දෙන්නවා 6කින් අදලා මෙයා 2යි මේ අතර 4යි 6යි මේ අතරත් 6යි සායුබා බිඳුවයි මේක පහ මේක 6 දැක්කද දැන් ඔබටම දීලා මෙතන කියන්නේ ගඩු කී 6ක් දෙනවා වස්තුව නිශ්චල අවස්ථාව 2 5 6 සම්ප්‍රත්‍ය ශූන්‍යයිනේ වස්තුව නිශ්චලයි 2 5 6 බලන්න වස්තුව බීජසර චලිත අවස්ථාව B පැත්තට බලය වැඩි වෙන්න ඕනේ 1 සහ 4 1 සහ 4 සම්ප්‍රයුක්ත බලය 2 වන අවස්ථාව ඇයන්නේ කියන්නේ 1 සහ 3 බලන්නක දීපුවා වස්තුව ඒ දෙසට චලිත අවස්ථාව 3
තුන්වෙනි අවස්ථාව ඒ දෙසට යන්නේ. BA. සම්ප්‍රයුක්තයේ ශූන්‍ය වන අවස්ථාව. අර වස්තුව නිශ්චල අවස්ථාව තමයි 2/6. 2/6. යන්නේ සම්ප්‍රයුක්ත බලයේ 5යි n වන අවස්ථාව 4. හරිනේ? හරියද දැන් ඒවා? හරිද අවුල්ද? හරිද සදිනි හරිද? සදිනි හරිද? මිෂ්මා හරිද? කියන්න ඕනේ ඉතින්. අදීශ හරිද? හරිද අවුල්ද? තෙරින් හරිද? තායිප මොකද බින්දුව දැම්මේ? බින්දුවයිද? හරිද? ප්‍රශ්නේ හරිද? හරි සර් රයිට්. දබන්න ඒකේ ඔබට දිය තුන අංක 2 3 ගණන් 4 5 මේවා මරු ප්‍රශ්න තියෙනවා. 91 පිටුවේ අංක 2 ප්‍රශ්නේම සුපර් ප්‍රශ්න. හොඳ ප්‍රශ්න අංක 2. ඒකට යන්න ඉස්සලා අපි ටග් ගාලා බලමුද දෙවෙනි ප්‍රශ්නය. හරිද? මේක හරිනේ? මම මකනවා බලන්න හොඳට ඒවා. මේසයක් මත ඇති වස්තුවකට බටහිර දෙසට නිව්ටන් 12ක් බලයක් යෙදී. රයිට් මම මකනවා. හරි? ඒකේ මෙහෙම දෙනවා. හරි? රූපේ නිව්ටන් මේසයක් මත ඇති වස්තුවකට බටහිර දිශාවට මෙන්න මේ වගේ බටහිර දිශාවට නිව්ටන් 12ක බලයක් යෙදේ. මෙම වස්තුව නිව්ටන් 2ක බලයකින් නැගෙනහිර ඇදී යාමට මේක බටහිර දිශාවට මේ පැත්ත බටහිර නම් මේක නැගෙනහිර වෙන්න එපා. නිව්ටන් 2ක බලයකින් නැගෙනහිර ඇදී යාමට අවශ්‍ය x බලයේ විශාලත්වය. දැක්කද? තයිෆ දාන උත්තරේ පට ගාලා. එතකොට මේ නැගෙනහිරට යන්නේ නිව්ටන් 2ක බලයකින් 12ක් මෙහාට දෙනවා. නැගෙනහිරට යන්නේ නිව්ටන් 2ක බලයකින් යන්නේ. සිතුවම් උත්තරේ දානවා. දැක්කද? ඔයගොල්ලෝ කොච්චර හොඳට ඉගෙන තියෙනවද? ආන F බලය කොච්චරද කියලා. එතකොට සම්ප්‍රයුක්ත බලයේ 2 මේ අතර තියෙන්නේ. එහෙනම් සම්ප්‍රයුක්ත බලය සමානයි. හරි? සම්ප්‍රයුක්ත බලය අපි F කියලා ගමු. මම මේ කියන එක හොඳට අහගන්න. සම්ප්‍රයුක්ත බලය සමානයි අර මේ අතර යන්නේ නැගෙනහිරට යනවා නම් x විශාලයි. මේ බලය වැඩි මෙයාට වඩා. දැන් මෙයාගෙන් මෙයා වැඩි මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ. හොඳට අහගන්න. සමහරක් කරන්නේ සමහරක් ළමයි හරියට උත්තරේ පට ගාලා දානවා. බහුතරයකට මේක බෑ. සම්ප්‍රයුක්ත දෙකක් නැගෙනහිරට යනවලු. ඒක නැගෙනහිර දිශාවට නිව්ටන් 2ක් යනවලු. එහෙනම් දෙකකින් නැගෙනහිරට යන්න නම් මේ බලය අතර වෙනස තමයි 2. එහෙනම් මේ පැත්තට යනවා නම් මේ බලය වැඩි මෙහාට වඩා. එහෙනම් සම්ප්‍රයුක්ත බලය අපි දෙවුවා වැඩි බලය මේක මෙහාට බහම ලියපන්. එහෙනම් අපි දන්නවා සම්ප්‍රයුක්තය අපිට මේ දෙකනේ. අපිට x හොයාගන්න පුළුවන් ලේසියම තියෙන්නේ. මොකද මේක මොකෝත් බැරි හිතා ගන්න බැරි ළමයින්ට ඔක වැදගත්. දැන් x 14යි. 14න් 12ක් ගියම 2යි දැක්කද? කරුණා කරලා හදාගන්න. හරි හදාගන්න. ඊළඟ ගැටලුව හදන්න බලන්න ඒකේ දෙවෙනි කොටස. ඔබට කියනවා මේකේ බටහිරට නිව්ටන් 5ක බලයකින් යදාගන්න යන්න නම් මේක කොච්චර වන්ද කියලා අහන්න. බටහිරට නිව්ටන් 5ක බලයකින් යදාගෙන ඇදෙන්න නම් මේක කොච්චරද කියලා අහනවා. ඔව්. ප්‍රධාන උත්තර හරි. බටහිරට නිව්ටන් 5ක යන්න නම් x කොච්චරද කියලා අහනවා. තේරින් බලන්න ආපහු. ඔහොමුණාම මෙහාට නැගෙනහිර මේ පැත්තට යන්නේ නැගෙනහිර නෙතරින් යන්නේ එහෙමුණාම බටහිරට 5කට යන්නම් මේක ඒ ගාන උත්තේ මෙහාට යන්නේ. හරින්
හරියට උත්තරේ බටහිරට යන්න ඕනේ. නිව්ටන් 5කින් යන්න නම් x අහන්නේ. ඔව් විශ්මාරි තේරින හදාගන්න. එතකොට එතෙන්දිත් මෙහෙමනේ පුතා මේ F සමානයි සම්ප්‍රයුක්ත බලය. දැන් බටහිර කියන්නේ මෙහෙටනේ. මෙහෙට යන්න ඕනේ නිව්ටන් 5කින්. එහෙනම් මෙයා වැඩි මෙයාට වඩා. ඒතර මේ එක තෙරින්ට වැරදුනානේ දැක්කද? මෙයා වැඩි මෙයාට වඩා. දැක්කද? ඒ බටහිර නිව්ටන් 5කින් යන්න ඕනේ. එහෙනම් මෙයා වැඩි මෙයාට වඩා. එහෙනම් මේක 5යි. 12 දැන් x ගන්න. හරිනේ? තේරෙන හරිද? වරද්දන්නේ එහෙම නෑ. හරිද දැන්? වැඩි එකෙන් අඩු එක දුන්නා. හරිද? ඒක තමයි කියන්නේ. වරද්දන්න එපා මං කියන පස්සේ වරද්දන්න බෑ. right. බලන්න මේ ප්‍රශ්න ඔබට විවිධ ඒවා දීලා තියෙන මම මොනවද කියලා බලන්න. දැක්කනේ මේක සපෝටිව් බාර දෙනවනේ නේද? එහෙම බාර දෙන්න බෑ. ඒ බාර ඔබට දෙකක් යන්තම් චූටි එකක් දෙකක් කළා මම මිස් වුණොත් ඔබ සේප් වෙලා ගියොත් ඔබට කරගන්න බෑ. ඒක කවුද දන්නේ මොනවද දෙන්නේ කියලා දැක්කද මේ ප්‍රතිමාවක් කියලා අහන ප්‍රශ්න. right? දැන් ඊළඟ එක බලන්න. මේ ප්‍රශ්න බලන්න ඉතින් එක දෙකක් වෙනස්. न्यूटन तराजू के एक वस्तुවක් එල්ලුව විට නිව්ටන් තරාදියා අර බලන්න මේ ඔක්කොම ඔය බලන්නේ නිව්ටන් තරාදිය එක වස්තුවක් කරම 25ක් නිව්ටන්. right. නිව්ටන් 25ක්. ග්‍රෑම් පන්සක ස්කන්ධය සහිත තවත් වස්තුවක් ඒටම එල්ලුව විට නිව්ටන් තරාදියේ පාට දෙන සම්ප්‍රයුක්ත බලය නිව්ටන් වලින් කියනවා. දැන් මේකටම එල්ලනවලු තව එකක් හැබැයි ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500 දැන් මේක නිව්ටන් කරන්න ඕනේ. නිව්ටන් 25යි 5 වෙන්නේ කොහොමද? තදියම වෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ දැන්? 25යි තව ග්‍රෑම් 500ක් කරුවම නිව්ටන් 15 වගේ උත්තරේ. ඒක කොහොමද? අඩු වෙලා. තවත් එල්ලනනේ ග්‍රෑම් 500ක්. මේ බලන්න චුට්ටක් දැන් කරබල නැතුව අහගන්න. F සමානයි ma නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එන්නේ ඔව් අහගන්න නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එන්නේ හරි එතකොට ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණය වැඩි කරන්න ගුරුත්වාකර්ෂණය 10යි ස්කන්ධේ කිලෝ 1යි හිතමු හරි එතකොට අපි දන්නවා නිව්ටන් 10යි ඇති ස්කන්ධය මයිනස් සම්මත එක්ක කිලෝග්‍රෑම් ත්වරණය මයින්නේ 10 තත්පර වර්ගයට පිට 10යි එතකොට නිව්ටන් 10යි කිලෝ එකක් කියන්නේ නිව්ටන් 10යි හරිද කිලෝ එකක් ගුරුත්වාකර්ෂණය වැඩි කරපුවම අපිට එනවා නිව්ටන් 10ක් කියලා. ඒතර කිලෝ එකක් කියන්නේ කොච්චරද? ග්‍රෑම් 10යි නේ. නේද? පැහැදිලිද? කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 10යි. එහෙනම් ග්‍රෑම් 500ක් කියන්නේ කීයද? බලන්න. මෙහෙම හිතා ගන්න මේ කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 10යිනේ. හරි? ඒතර ග්‍රෑම් 10 කිලෝ කරන්න මම 10න් බෙදුවානේ. මොකද ස්කන්ධ වයින්නෝනේ කිලෝග්‍රෑම් වලින්. එතකොට ඔබට පේනවා ග්‍රෑම් 500 කියන්නේ කිලෝග්‍රෑම් 5යිනේ. ඒ කියන්නේ නිව්ටන් භාගෙම එන්නේ. මේ කිලෝ එකක් කියන්නේ නිව්ටන් 10 එන්නේ මේ. ඔබට පේනවද කිලෝ එකක් ආව නිව්ටන් 10යි. කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 10යිනේ. අහගන්න හොඳට. කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් මේ. එහෙනම් ග්‍රෑම් 500ක් කිව්වොත් එම නිව්ටන් භාගෙම ඉන්න ඕනේ. ඔබ මෙහෙම ගන්න මේ
ග්‍රෑම් 100ක් කියන්නේ නිව්ටන් එකක් කියලා මතකයේ තියෙන පැත්තකින් තියාගන්න. හරි? ග්‍රෑම් 100ක් නිව්ටන් එකයි. හරිනේ පුතා එතකොට. ග්‍රෑම් 100ක් නිව්ටන් එකයිනේ. ග්‍රෑම් 1000ක් આવොත් නේ කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 10 10න් බෙදුවොත් එක කිලෝ එකනේ. ඒතර නිව්ටන් 10 එනවනේ මේ. ග්‍රෑම් 100ක් නිව්ටන් එකක් කියලා ගන්න. එහෙනම් ග්‍රෑම් 5ක් කියන්නේ මේක පැත්තකින් ලියාගන්න එතන. නිව්ටන් 5යි. එහෙනම් පල්ලෙහාට යන සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 30ක් අද. ඔය ප්‍රශ්න අහනවා තියෙන. ප්‍රශ්න අහනවා තේරෙන්නේ නැතුව කියන්න බෑනේ මේ නැවත. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එන්නේ ස්කන්ධයේ ත්වරණයේ ගුණිතය තමයි අසන්තුලිත බලයට සමානයි කියලා නිව්ටන්ගේ දෙවෙනි නියමය. ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් ත්වරණය තප්පරයකට මීටර. එහෙනම් ස්කන්ධ කිලෝග්‍රෑම් එකක් කියන්නේ නිව්ටන් 10යි නේ. ස්කන්ධ කිලෝග්‍රෑම් එකක් කියන්නේ නිව්ටන් 10යි. මේක මෙයාගේ වැඩිකෝ 10නේ. කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000යි. එක කිලෝ කරන මන් 10න් බෙදුවා. ඒතකොට හරිනේ නිව්ටන් 10. මෙයාට කැපිලා ගියාම නිව්ටන් 10 එනවනේ. එහෙනම් ඔබ දැනගන්න ඕනේ ග්‍රෑම් 1000 කියන්නේ කිලෝ එකයි. ඒ කියන්නේ ග්‍රෑම් 1000 කියන්නේ ආවොත් තමයි නිව්ටන් 10 වෙන්නේ. එහෙනම් ග්‍රෑම් 100 නිව්ටන් එකයි. 200ක් 2යි 300ක් 3යි 400ක් 4යි 500ක් 5යි. හරි. එහෙනම් 1000ක් 10යි. හරිනේ? තරකය. හරි. දැන් වරදින්න බෑ ඔතේ. හරි. සම්ප්‍රයුක්ත බලය එච්චරයි. හරිනේ? දැන් ඒව වරද්දන්න බෑ. ඊළඟ ගණනකට එනවා. මේ හැම එකක්ම තියෙනවා. කොයි එකද කවුද දන්නේ එන්නේ? මම දන්නේ නැහැ නේවා. මට පුළුවන් කියලා දෙන්න. මේක හරියද? අදීශා හරියද? කියන්න ඕනේ ඉතින් මට. හරි සර්. හරිද? දෙවුඩුන් හරිද? ජොසුවා හරිද? ඔය ඉස්සර හිටියා මට අහන්නත් බැරුවා. ජොසුවා හරිද? ජොසුවා කෝ හරිද? ඔව් රයිට් හරි. තෙරින් දැන් හරිද මේවා මේක ගැටලුව ගියාද? මට ඕනේ මතක තියන්න ග්‍රෑම් 100ක් නිව්ටන් එකයි. ඒතර දේශි වැඩියා. දැන් ඔබ මේකෙන් යන්න. ග්‍රෑම් ඕනේ ගන්න දුන්න මෙහෙම දුරයිනේ කතාන්දරේ. ඒ නිසා මේකෙන් යන්න. රයිට්. ඊළඟ බලන්න. රයිට්. දැන් මම ඔන්න ඔබට ටික ඒවා වරද්දනවා මේ වර්ධින ඒවා ඔබට හරි ගස්සනවා. ඔබට වරදින්න බෑ ඒකට. හරි. නිව්ටන් 12යි මෙයාට. මෙයාට නිව්ටන් 10යි ඔතේ. රූපෙ දැක්කද පරිදි නැගෙනහිර දිශාවට බල දෙකක් ක්‍රියා කරන ආකාරය දක්වා ඇත. එම බලය යොදන දිශාවට කවර දිශාවට කුමන බලයක් යෙදීමෙන් සම්ප්‍රයුක්ත ශූන්‍ය වේද? මේ චූටි එකේ මම යන්නේ අංක 2 ප්‍රශ්නෙට එහා පැත්තේ. ඔබ බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මේ බල දෙකක් ක්‍රියා කරන නිව්ටන් 12යි 10යි ඔබට කියනවා නැගෙනහිර දිශාවට බල දෙකක් ක්‍රියා කරන ආකාරය රූපෙ දැක්කේ ඔබට මම ටග් ගාලා කියන මේ පොතේ තියෙනවා. එම බල යොදන දිශාවට කවර දිශාවට කුමන බලයක් යෙදීමෙන් සම්ප්‍රයුක්තය ශූන්‍ය කරනවාද? බලේ විශාලත්වය කියන්නේ ඔව් දැක්කද? අන්න මේ අතර තියෙන සම්ප්‍රයුක්තය 22යිනේ. එහෙනම් 22කින් මේ අතර යන්නේ. එහෙනම් බාහිර දිශාවට 22ක නිව්ටන් බලයක් දෙන්න ඕන දැක්කද? මේවා ඔබට දෙනවනේ මේම කරන් ගියාම ඔබට ෆුල් ෆිට් එකක් එනවා. රයිට්. අපි අන්තිම විනාඩි 5 මේ තියෙන එක කරමු. දැන් ඔබ කරනවා බලන්න. කිසිසකයක් නැහැ. දුනුතරාදි දෙකක් තියෙනවා. අන්න. මෙතෙන් එකක් තුනක් තියෙනවා. මෙතනින් තියෙන දුනුතරාදි එල්ලලා තියෙනවා නිව්ටන් 20ක්. මෙතනින් එල්ලලා තියෙන එකේ තියෙන දැක්කද? අන්න. ග්‍රෑම් 500යි. හරි. ඔබට කියනවා මේ දැන් මේක සමතුලිත වෙලා හරියට රූපේ පරිදි දණ්ඩක් එක් කෙලෙකින් නිව්ටන් 20ක් අනික් කෙලෙකින් ග්‍රෑම් 500 ස්කන්ධයේ සමතුලිතව
ස්කන්ධයක් එල්ලා සමතුලිත ලක්ෂයේ F දුනු තරාදියක් එල්ලා තියෙනවා. ඉතින් මෙතන සමතුලිත ලක්ෂය F දුනු තරාදියක් තියෙන බලු. F දුනු තරාදියේ පාඨාංකේ නිව්ටන් වලින් කොහොමද දැන් ඔබට මෙහෙම කන්න ඉතල කියන්න ඕනේ. ඔව් කවුද උත්තර ආන්න දැක්කද තේරෙන්නේ? කොච්චර තේරෙනවද කියලා. ඔයගොල්ලෝ නිකන් නැත්තම් වෙනසිලා යනවා එහෙම ගිහිල්ලා. හරි? ඔව්. ඔව්. දැක්කද කිෂ්මි? ඉන්නවා. 500ක් කෙනෙක් නිව්ටන් 5යි. ඒ නිව්ටන්ස් එකක් කියන්නේ ග්‍රෑම් 100යි. ග්‍රෑම් 500ක නිව්ටන් 5යි. එහෙනම් මෙතන 5යි නිව්ටන් මේ 20යි මේ අතර ක්‍රියා කරනවා සමතුලිත ලක්ෂයෙන් ක්‍රියා කරන්නේ 25යි. නැත්නම් එහෙනම් මේ 25කින් පල්ලෙහාට යන්න යනවා. එහෙනම් දුරතරාදී මේක රඳව තියෙන්න නම් F බලයක් 25ම වෙන්න ඕනේ කරලා. සම්ප්‍රයුක්ත බලයක් නිව්ටන් තරාදී නිව්ටන් වලින් කොහොමද උත්තරේ 25යි සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය 35යි. සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය ගත්තොත් මේ දෙකේ එකතුව බලයේ සම්ප්‍රයුක්තව නම් නිශ්චලයි. සම්ප්‍රයුක්ත බලයේ 25යි. මේ දෙක නිසා ක්‍රියා කරන තනි බලයේ 25යි. සම්ප්‍රයුක්තව 0යි. right? දැන් ඔබ කරුණා කරලා අනිත් දවසේ හරි අපි අංක 91 පිටුවේ අංක 4 ප්‍රශ්න ඔබ කරන්න. අංක 2 ඔබ හොඳට කතර දා ගන්න හොඳ ප්‍රශ්නයක්. එන්න පුළුවන්. බැරණි එකක්. හරි? ඒවා අපි මතක් කරන්න නැත්නම් මම එහාට යයි. ඒ දෙකයි මේ පැත්තේ මම තෝරගත්ත ප්‍රශ්න කීපයක් කරලා පැයක් ඇතුළත මම යනවා වර්ධයන්නේ. අර ඔබ පුළු බලන් ඉන්න බලන්න පුළුවන් කරන් යන එකේ කොහොමද කියලා රසායනික බන්ධන පොතකොත් ළඟ තියන් එන්න. right? අයබෝවන්. නිසා ඔයා හොඳට බලන්න. මේක ප්‍රශ්නෙත් කරන්න. ඒකත් කතා කරමු.